අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව යටතේ තවත් උතුම් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි චක්කුං උදපාදි මේ ධර්මදේශනා මාලාව අපි පහුගිය කාලේ දිගටම සිදු කරන්නට යෙදුනේ මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේදී. නමුත් වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වය නිසා මේ ධර්මදේශනා මාලාවට සම්බන්ධ මේ දිනවල ප්‍රචාරය කරන මෙම ධර්මදේශනාවන් විහාරස්ථානයේදීම පෞද්ගලිකව පටිගත කරලා ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. එහෙම දේශනා කරපු දේශනාවක් තමයි අද මේ ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අපි පහුගිය දවස්වල සාකච්ඡා කරන්නට යෙදුනේ විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇතුළෙන් ධර්ම දේශනා 3ක් මේ වෙනකොට ඔබ ශ්‍රවණය කළා. අද එහි 4 වෙනි ධර්ම දේශනාව තමයි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. 3 වෙනි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ යමෙකුගේ හිතට යම් අකුසලයක් ආවහම
එය හඟවගෙන ඉන්නේ නැතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට දැනුවත් කරලා ඒ අකුසලයේ මැඩගන්න උපදෙස් ලබාගෙන කටයුතු කරන්න කියන කාරණාවෙන් අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ඉදිරියට සිදු කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ දියුණුව කැමති කෙනා කටයුතු කළ යුත්තේ ඒ විදිහටයි කියලා. අකුසලයක් හිතට ආවහම වහාම අකුසලයෙන් මිදෙන්න තමයි කටයුතු කළ යුත්තේ. පින්නතනි මේ විදිහට අකුසල් මැඩගත්තොත් ඒ පුද්ගලයාගේ හිත අභ්‍යන්තරයේ නතර වෙනවා. අභ්‍යන්තරයේ හිට ගන්නවා. අභ්‍යන්තරයේ තුල ඉඳ ගන්නවා. එහෙම වුණාම තමන්ට තමන්ගේ හිත එකඟ කරගන්න හරි පහසුයි කියලා දේශනා කළා. තමන්ගේ හිතට ආපු අකුසල විතර්කය කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම යටතේ යම් කෙනෙකුට මැඩගන්න පුළුවන් වුණොත් මේ හිත අභ්‍යන්තරේ නතර වෙනවා, හිට ගන්නවා, ඉඳ ගන්නවා කියන කාරණා ටික පැහැදිලි කරනවා. ඉක්මනට හිත සමාධියකට නතු කරගන්න තමන්ට අවස්ථාව උදා වෙනවා. මේ විදිහට කරුණු කීපයක් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, එහෙම ඒ විදිහටත් තමන්ගේ අකුසල විතර්කයන්ගෙන් මිදෙන්න බැරි වුණොත් මේ විතක්ක සංඨාන ක්‍රමයේ තුන්වෙනි ක්‍රමයට යන්න කියලා සඳහන් කරනවා. මේ සූත්‍ර දේශනාව තුළ විතක්ක සංඨාන පහක් තියෙනවා කියලා අපි කතා කළා. ඒකෙන් දෙවෙනි කාරණාව තමයි අද මේ ප්‍රමාණයෙන් සාකච්ඡා කරලා ඉවර වුණේ. දැන් ඊළඟට තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි දේශනාව පුරාම දෙවෙනි ක්‍රමය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. වැඩි ප්‍රමාණය. දැන් තුන්වෙනි ක්‍රමයට යන්න කියලා සඳහන් කරාම එතන සඳහන් කරනවා අකුසල සිතුවිල්ල හිතට ඇතුල් වුණාම ඒ සිතුවිල්ලට හේතු වෙන කාරණාව මෙනෙහි නොකර ඉන්න කියලා. අකුසලයේ මැඩගන්න තුන්වෙනි කාරණාව. හිතට ඇතුළු වුණ අකුසල කාරණාවට මුල් වෙන මූල බීජය මෙනෙහි නොකර ඉන්න කියලා දේශනා කරනවා. එතන සඳහන් කරනවා ඇස් තියෙන පුරුෂයෙක් තමන්ගේ ඇහැ ඉදිරියේ තියෙන රූපය දකින්න අකමැති වෙලා ඇස් දෙක පියා ගන්නවා වාගේ කියලා. එහෙම නැත්නම් තමන්ට මේ ක්ලේශය එකතු කරන රූපය දිහා නොබලා අහක බලා ගන්නවා වගේ මේ කාරණාව කියලා සඳහන් කරනවා. ඒ ගැන අට කතාවේ සඳහන් කරලා තියෙන්නේ එම විතර්කය නැවත සිහිපත් කරන්න එපා කියලා. මම මෙය නැවත සිහි කරන්නෙම නෑ කියලා ඒ සඳහා උත්සාහ කරන්න කියලා දේශනා කරනවා. මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවට අකුසල කර්මස්ථානයක් ඉපදුනහම එය මෙනෙහි නොකරම ඉඳලා එය නැති කරගෙනම නැවත මූල කර්මස්ථානයට යන්න කියලයි මේ සඳහන් කරන්නේ. එහෙම මෙනෙහි නොකරම ඉඳලා එම අකුසල විතර්කය මැඩගන්න බැරි වුණොත්, ඒ කියන්නේ මේ ක්‍රමේනුත් බැරි වුණොත් මේ අකුසලයේ මැඩගන්න සඳහන් කරනවා වෙනත් ඉගෙනගත්ත ධර්ම කාරණාවක් හෝ සූත්‍රයක් මහා හඬින් සජ්ජායනා කරන්න කියලා. එහෙමත් නැත්තම් තමන් ළඟ තියෙනවා නම් තුනුරුවන්ගේ ಗುಣ අන්තර්ගත ලියවුන පොතක්, එහෙම පොතක් හරි අරගෙන හඬ නගලා කියවන්න කියලා සඳහන් කරනවා. මේ අකුසල විතර්කය එහෙමත් බැහැර කරගන්න බැරි වුණොත්
එදිනෙදා කටයුතු වලට ගන්න භාණ්ඩ උපකරණ පිළිබඳව මේ ගිනි දල්වන දඬු ආදිය පිළිබඳව මෙනෙහි කරන්න කියලා කියනවා. මේ අකුසල විතර්කයෙන් මිදෙන්නයි මේ ක්‍රම පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒ එදිනෙදා ප්‍රයෝජනෙට ගන්න උපකරණ පිළිබඳව එකින් එක මෙනෙහි කරනකොටත් අර හිතට නැගුණ අකුසල විතර්කය අමතක වෙලා මේ භාණ්ඩ පිළිබඳව කල්පනාව Tamanට එන නිසා. එහෙමත් නැත්තම් Taman ළඟ තියෙන පිරිකර මේ දැලි පිහිය මේ පිහිය දාන කොපුව මේ තියෙන පිහිය ගාන්න පාවිච්චි කරන ගල ආදී වශයෙන් ළඟ වගේම අවට තියෙන නොයෙක් බඩු බාහිර ආදී බලන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම කරාමත් තමන් තුල ඉපදුන අකුසල චෛතසිකය අමතක කරන්න පුළුවන් වෙනවා. ඒක නතර කරගන්න තමයි මේ හැම කාරණාවක් කරන්නේ. එක්කෝ එළඹුණ අකුසල විතර්කය මෙනෙහි නොකර ඉන්නවා. එහෙම නැත්තම් ඉගෙනගත්ත ධර්ම කාරණාවක් සූත්‍රයක් මොනම හෝ ධම්මපදයක් මෙනෙහි කරන්න කියලා දේශනා කළා. එහෙමත් නැත්තම් තමන් ළඟ තියෙන පොතක සඳහන් වුණ තෙරුවන් ගුණ සජ්ජායනා කරන්න කියලා සඳහන් කළා. එහෙමත් නැත්තම් එදිනෙදා පරිහරණයට ගන්න භාණ්ඩ පිළිබඳව හිත මෙහෙවන්න කියලා සඳහන් කළා. එහෙමත් බැරි වුණොත් තමන් ළඟ තියෙන පරිස්කාර ආදී ඇදලා ඒව දිහා බල මේ තියෙන අහවල් දේවල් ආදී වශයෙන් මෙනෙහි කරමින් කටයුතු කරන්න කියලා ආකාර කීපයක් පැහැදිලි කරනවා. ආන් ඒක හරියට අහක බලනවා වගේ වැඩක් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. අපි මුලින්ම සඳහන් කළා අකුසල විතර්කයක් මුණ ගැහුනහම කෙලස් උපදින රූපයක් දැක්කහම අහක බලා ගන්න කියලා. එතකොට මේ කාරණා ටිකම සඳහන් කළේ ඒ අහක බැලීම හා සමානයි මේ ක්‍රියාකාරකම් වල යෙදීම කියන කාරණාවට උපකාර වශයෙන්. එහෙමත් හරියන්නේ නැත්තම් සිවුරේ ඉරුණ තැනක් ඉදි කටුවක් අරගෙන මහන්න පටන් ගන්න කියලා දේශනා කළා. එතකොට මේ මෙහීමේ ක්‍රියාව නිසා අර හිතට නැගෙන අකුසල විතර්කයේ යටපත් කරගන්න පහසු වෙයි කියලා. මේ ආදී වශයෙන් අරමුණු මාරු කර ඒ සඳහා උත්සාහ කරන්න කියලායි දේශනා කළේ. පැරණි පඬිතුයෝ අලුතෙන් ගොඩනැගිලි හදද්දිත් විතර්ක නැති කළා කියලා සඳහන් කරනවා. ඒ සඳහා උදාහරණ කතාවක් සඳහන් කරලා තියෙනවා. තිස්ස කියන සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ තිස්ස මහා විහාරේ වැඩ වාසය කරන කාලේ තිස්ස කියන සාමණේරයන් වහන්සේ ඇවිල්ලා තමන්ගේ උපාධ්‍යයන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මට සිවුරු අරින්න හිතෙනවා කියලා. ස්වාමීනි මම කලකිරිලා ඉන්නේ. එහෙම සඳහන් කරාම උපාධ්‍යයන් වහන්සේ සඳහන් කරනවා සාමණේර මේ විහාරේ නාන පැන් බොහොම හිගයි දුර්ලභයි. මාව එක්කරගෙන ගිහිල්ලා සිතුල් පව්වට මාව එහි නතර කරන්න කියලා. දැන් සාමණේරයන් වහන්සේ ඇවිල්ලා සඳහන් කළේ ස්වාමීනි මම කලකිරිලා ඉන්නේ මට සිවුරු වරින්න ඕනේ. උපාධ්‍යයන් වහන්සේ සඳහන් කරනවා සාමණේර මේ විහාරේ නාන පැන් දුර්ලභයි මම එක්කරගෙන සිතුල් පව්වට යන්න කියලා. උපාධ්‍යයන් වහන්සේගේ වචනය අහක දාන්න බෑ. ඊටාම කීකරු ශිෂ්‍යයෝ මේ සඳහන් කරන්නේ. ආන් ඒ උපාධ්‍යයන් වහන්සේගේ වචනය අහක දාන්න බැරි නිසා උපාධ්‍යයන් වහන්සේත් එක්කරගෙන සිතුල් පව්වට යනවා. සිතුල් පව්වට ගියහම උපාධ්‍යයන් වහන්සේ කියනවා
සාමණේර මේ විහාරේ තියෙන හැම දෙයක්ම සාංගිකයි. ඒ නිසා වෙනම කුටියක් හදන්න කියලා. දැන් සාමණේරයන් වහන්සේ ඒකටත් එකඟ වෙනවා. දැන් කුටියක් හදවන්න යන්නේ. මම මුලින් සඳහන් කළා බොහෝම කීකරු ශිෂ්‍යයෝ කියලා. එහෙම නැත්තම් තමන්ගේ හිතට රාග විතරකයක් ඇති වුණත්, එහෙම නැත්නම් ඉන්න තැන පිළිබඳව ඉන්න තැන තමන්ගේ ආචාර්යවරු සහ සද්දි විහාරකයන් පිළිබඳව ද්වේෂසිතක් ඇති වුණොත්, මෝහසිතක් ඇති වුණොත් කාටත් නොකිය මගෑරලා යන අවස්ථාවල් තමයි සාමාන්‍යයෙන් අපි දකින්නේ. නමුත් මේ ශිෂ්‍යෝ බොහොම කීකරු නිසා, කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනය තුල හික්මිච්ච නිසා තමන්ට ඇති වුණ කාරණාව කලකිරීම ආචාර්යවරයාට සඳහන් කිරීමෙන් ඔවුන් මොනතරම් පසුව සුවයක් ලැබුවද කියන කාරණාවයි මේ පැහැදිලි කරන්න හදන්නේ. මේ සාමණේරයන්ට සඳහන් කළා කුටියක් හදන්න කියලා. උන්වහන්සේ බෑ නොකිය සිවුරු අරින්න තිබුණ කාරණාව පසෙක තියලා උපාධ්‍යයන් වහන්සේගේ වචනයට ගරු කරමින් දැන් තනියම මැටි කපලා, තනියම මැටි අනලා, දැව දඬු ආදිය, සෙවිලි කරන කොළ ಜಾති ආදිය සපයගෙන දැන් කුටිය හදනවා. පින්නතුනි මේ කුටිය හදන්න සූදානම් වෙන වෙලාවේ ලොකු හාමුදුරුවෝ සඳහන් කරනවා මේ කුටිය හදන අතරතුර කය වෙහෙසෙනවා. ඊට අමතරව සාමණේර නමගේ වචනෙන් අකුසලයක් වෙන්න තියෙනවා නම් ඒ නවත්ත ගන්න ඕන නිසා සංයුක්ත නිකාය සජ්ජායනා කරන්න කියලා. සාමණේර මේ කුටියේ කටයුතු කර කර ඉන්න අතර සංයුක්ත නිකාය සජ්ජායනා කර කර මේ වැඩේ කරන්න. වචනයෙන් වෙන්න තිබුණා නම් අකුසලයක්, එතකොට ඒකෙන් වැළකිනවා. කයෙන් වෙන්න තියෙනවා නම් යම් අකුසලයක්, ඒ නිසා සඳහන් කළා මේ අතර තේජෝ කසිනියත් වඩන්න. එතකොට කයෙන් වෙන්න තියෙන අකුසලුත් වළක්ව ගන්න පුළුවන්. ඉන් පසුව සඳහන් කරනවා මේ කටයුත්ත සම්පූර්ණ කරමින් කුටිය හැදීමේ කාරණාව සිදු කරන්න. සංයුක්ත නිකායේ සජ්ජායනා කරනවා, තේජෝ කසිනියත් වඩනවා, කුටියත් හදනවා. තුනම සම්පූර්ණ වෙනවා. කුටිය හදලා ඉවර කරනවා. කුටිය හදලා ඉවර වෙනකොට සංයුක්ත නිකායත් පාඩම් වෙනවා. කුටියේ කටයුතු ඉවර කරලා ආචාර්යවරයාට කීවහම ස්වාමීනි කුටියේ වැඩ ඉවරයි, දැන් තියෙන්නේ ඒ කුටියේ වැඩ වසන්නයි කියලා ආචාර්යවරයා කියනවා සාමණේරය ඔබ ඊටාම දුකසේනි මේ කුටිය හැදුවේ, තනියම වෙහෙසුණානේ. ඒ නිසා අද දවසේ නුඹම මේ කුටියේ වාසය කරන්න කියලා. කුටියේ වැඩ ඉවරයි. පළවෙනි දවසේ සාමණේරයන් වහන්සේටම කුටියේ වාසය කරන්න කියලා සඳහන් කළා. පින්තුනි දැන් මේ වෙනකොට කර්මස්ථානීය අර්පණා මට්ටමට වැඩිලයි තියෙන්නේ. සංයුක්ත නිකායත් පාඩම් වෙලා ඉවරයි. කුටියේ වැඩත් ඉවරයි. ගුරුවරයා මුලින් නම් කීවේ සියලු කුටි සාංගිකයි, ඒ නිසා කුටියක් හදලා දෙන්න කියලා. පස්සේ කියනවා හදලා ඉවර වුණාම ඔබම මේ කුටියේ වාසය කරන්න කියලා. සාමණේරයන් වහන්සේ ඒ කුටිය තුල වාසය කරද්දී ඒ කාලේ ඍතුවත් හොඳටම ගැළපීලා තිබුණා. ඒ නිසා
විදර්ශනාවත් සම්පූර්ණ වෙනවා. ලෙන තුලම රහත් වෙලා උන්වහන්සේ එතනම පිරිනිවන් පෑවා කියලා සඳහන් කරනවා. ඉන් පසුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන චෛත්‍යකුත් හැදුවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊ타ම සත්පුරුෂ, ඊ타ම ඥානවන්ත ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇසුරු කිරීම නිසා සිවුරු හැරලා ගිහිල්ලා සසරට වැටිලා සසර දික් කරගන්න හිටපු තමන්ගේ ශිෂ්‍යයා ඒ අකුසල විතර්කයෙන් මුදවගෙන සසර දික් කරගන්න එක නතර කරලා සසරින් එතර කරවන්න මේ උපාධ්‍යයන් වහන්සේට හැකියාව තිබුණා. උපාධ්‍යයන් වහන්සේගේ ප්‍රඥාව නිසා සිවුරු අරින්න හිටිය කෙනා රහත් වුණා. පින්නතුනි, අපි මේ කතා කළ තුන්වෙනි ක්‍රමය. අකුසල චෛතසිකය උපදින දිහා බලන්නේ නැතුව ඇස් දෙක පියා ගන්නවා. එහෙම නැත්නම් අහක බලා ගන්නවා කියන ක්‍රම දෙක සඳහා උදාහරණයි මේ සිහිපත් කරන්න තියෙන්නේ. ඇස් දෙක පියා ගන්නවා කියලා කියන්නේ අකුසල විතර්කයේ මෙනෙහි නොකර ඉන්නවා කියන එකයි. වෙනත් කටයුත්තක යෙදෙනවා කියන්නේ අහක බලනවා කියන කාරණාවයි. මේ ක්‍රම දෙකෙන් එකක් හෝ දෙකම හෝ යොදාගෙන අකුසලයේ මඩින්න උත්සාහ කළ යුතුයි කියලා පැහැදිලි කළා. ඊළඟට විතක්ක සංඨාන සූත්‍රයේ සඳහන් වෙන හතරවෙනි ක්‍රමය. බුදුදහමේ හතරවෙනි ක්‍රමයේ සඳහන් කරන්නේ හිතට එළඹුණ එම අකුසල විතර්කයන්ගේ මුල මෙනෙහි කරන්න කියලා. මේක තමයි මේ විතර්කයේ මුල. රාගයක් ඇති වුණා නම් මට මේ රාග සිතුවිල්ල උපදින්න පටන් ගත්තේ අහවල් තැන ඉඳලා. අහවල් කාරණාව දැකපු තැන ඉඳලා. අහවල් සිද්ධිය ළඟ ඉඳලා තමයි මට මේ රාගසිත උපදින්න පටන් ගත්තේ. එහෙම නැත්නම් අහවලාගේ අහවල් ක්‍රියාව නිසායි මට මේ ද්වේෂසිත උපදින්න පටන් ගත්තේ. මම යම් තැනක තියලා තිබිච්ච අහවල් භාණ්ඩය නැති වුණ නිසා තමයි, ඒක වෙන කෙනෙක් අරගෙන තිබුණ නිසා, එතන නොතිබුණ නිසායි මට මේ දේශසිත ඇති වෙන්න පටන් ගත්තේ. ආන් එහෙම මේ විතර්කය ඇති වෙන්න පටන් ගත්ත මූල බීජය ගැන හිතන්න කියලා කියනවා. විතක්ක සංඨානයේ මුල ඇයි මම මෙහෙම හිතන්නේ කියලා වගේ හිතන්න කියන්නේ. ඇයි මේ කාරණාවට මම ද්වේෂයක් ඇති කරගත්තේ? ඇයි මේ කාරණාව නිසා මම රාගයක් ඇති කරගත්තේ කියලා මුල හිතලා ඒ ගැන එහෙම මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ සඳහාත් උදාහරණයක් දීලා තියෙනවා. යම් පුරුෂයෙක් ඊටා වේගෙන් දුවනවා. එහෙම නැත්තම් හයියෙන් යනවා. එහෙම යනකොට ඔහුට හිතෙනවලු පින්නතුනි, ඇයි මම මේ වේගෙන් දුවන්නේ කියලා. එතන මේ වේගෙන් යන්නේ ඇයි කියලා. එහෙම හිතුවහම ඒ යන කාරණාව එච්චර තේරුමක් නැති දෙයක්. මම මේ වේගෙන් යන කාරණාව එච්චර තේරුමක් නැති දෙයක් සඳහා මම මේ යන්නේ. සමහර වෙලාවට යම් කෙනෙක් තමන්ගේ එදිනෙදා වැඩ ටික ඉවර කරලා ගෙදර යනවා. දැන් ගෙදර ගිහිල්ලා තියෙන්නේ ඇඟපොත සෝදගෙන සකස් කරලා තියෙන ආහාර ටිකක් අනුභව කරලා නිදා ගන්න. දැන් මේ ඒකටයි යන්නේ. නමුත් පාරේ වේගෙන් රථය ධාවනය කරනවා.
පාරිත් වාහන වැඩි. මිනිස්සු එහාට මෙහාට පාර මාරු වෙන මේ වෙලාවේ එහෙම අවස්ථාවලුත් වැඩි. අනතුරකට එළඹෙන්න තියෙන අවස්ථාවත් වැඩි. නමුත් මම වේගෙන් යනවා. අනුන්ගේ වාහනයක ගැටුණොත් සමහර වෙලාවට ලක්ෂ ගාණක් ගෙවන්න වෙනවා. හදිසියේ මිනිස්සෙකුගේ වැදුනොත් හිරේ විලංගුවේ ඉන්නත් වෙනවා. මනුෂ්‍ය ජීවිතයකටත් කරදර වුණා වෙනවා. ඒ මනුස්සයා රෝහල්ගත කළොත් ඒ මනුස්සයාගේ බේත් හේත් සඳහාත් වියදම් කරන්න සිද්ධ වෙනවා. නැති වුණොත් මට ආපහු හිරේ විලංගුවේ වැටෙන්නත් සිද්ධ වෙනවා. නමුත් එතකොට මම මේ වේගෙන් යන්නේ ගෙදර ගිහිල්ලා ඇඟපත සෝදාගෙන මොනවා හරි අනුභව කරලා නිදාගන්න. එහෙමනම් මේ කාරණාවට මම මෙච්චර වේගෙන් අනතුරක් ළඟ තියාගෙන යන්න ඕනේද? වාහන වල හැප්පීගෙන මිනිස්සු යට කරගෙන යන්න තරම් වටින කාරණාවක්ද ගෙදර ගිහිල්ලා ඇඟපත සෝදාගෙන නිදා ගන්නවා කියන එක කියලා අංගේ කාරණාවේ මූලය හිතන්න කියනවා. ඇයි මම මෙච්චර වේගෙන් යන්නේ? ඇයි මම මේ හයියෙන් යන්නේ ඇයි කියලා එහෙම හිතුවහම ඒ යන කාරණාව එච්චර තේරුමක් නැති දෙයක්. එහෙම හිතලා ඔහු හිමින් යනවා. මේ වේගෙන් යන්නේ එච්චර තේරුමක් නැති වැඩකට. එහෙම හිතලා හිමින් යනවා. එතකොට ඔහු හිතනවා මොකටද මම මේ හිමින් යන්නේ? හිටගෙන ඉන්න පුළුවන් කියලා. එතකොට ඔහු හිටගෙන ඉන්නවා. හිටගෙන ඉඳලා ටික වෙලාවකින් හිතනවා මොකටද මම හිටගෙන ඉන්නේ? ඊට වඩා හොඳයිනේ ඉඳගෙන ඉන්න එක. ඒක හිතලා ඊට පසුව ඉඳගෙන ටික වෙලාවක් ඉඳලා හිතනවා මොකටද මම ඉඳගෙන ඉන්නේ? මට ටිකක් ඇලවිලා ඉන්න පුළුවන්. නිදා ගන්න පුළුවන් කියලා හිතලා ඇලවෙනවා. ආන් ඒ විදිහට හිත හිතා සියුම් ඉරියව් වලට මාරු වෙනවා. අන්න ඒ වගේ විතර්කයේ මුල හොයලා ඇත්තටම මොකටද මම මේක හිතන්නේ කියලා විතර්කයේ මුල හොයලා අයින් කරන්න පුළුවන් පින්තුනි. ඇත්තටම මොකටද මම මේ දැකපු දෙයින් රාගය උපදවාගෙන මම ඒක ගැන හිත ඉන්නේ? මට රාගය ඇති වෙන්න දැකපු නිමිත්ත මට ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. ඒ තැනැත්තිය මට ආයේ කවදාවත් මුණ ගැහෙන එකක් නෑ. නමුත් මගදී දැකපු කාරණාවක් නිසා මම දැන් දවස් ගානක් රාග සිතක් ඇති කරගෙන අකුසලයෙන් පීඩා විඳිනවා. මං ඒකෙන් වෙහෙසටපත් වෙලා ඉන්නේ. අය නොදකින්න, මුණ නොගැහෙන, කතා නොකරන මේ කාරණාවක් නිසා මෙහෙම කරන්න මෙහෙම හිතන්න වටිනවද කියලා හිතන්න කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ හතරවෙනි ක්‍රමේදී අට කතාවේ කියලා තියෙනවා විතක්ක සංඛාර සංඨානං කියලා මෙනෙහි කරන්න කියලා. සංඛාර කියලා කියන්නේ ප්‍රත්‍ය. එහෙම නැත්නම් මූල කාරණා. මේ විතර්කයට මොකක්ද මූල කාරණේ? රාගය ඇති වෙනවා නම් මොකටද? රාගය ඇති වෙන්නේ මේක මේ රාගය ඇති වෙන්න තරම් වටින කාරණාවක්. රාගය ඇති කරගන්න තරම් වටිනවද මේ කාරණාව කියලා හිතන්න කියලා කියනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් මෙන්න මෙච්චර මේ සිල්පද ප්‍රමාණයක් මම දිවි හිමින් කඩන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ආරක්ෂා කරමින් ඉන්නවා.
මේ තරම් වටින ජීවිතේ කැප කරලා ආරක්ෂා කරන්න පොරොන්දු වුණේ මගේ සිල්පදේ කඩන්න තරම් වටිනවද මේ කාරණාව කියලා හිතන්න ඕනේ කියලා සඳහන් කරනවා. යම් සතෙකුට මේ වෙලාවේ ගහන්න හිතෙනවා. එහෙම නැත්නම් මරන්න හිතෙනවා. නමුත් පින්නතුනි මේ සතාව මරලා ලබන ප්‍රයෝජනෙ මට ආත්ම 100 ගාණක් නමුත් ගුටි කාලා මැරෙන්න තරම් උනත් වටිනවද කියලා හිතන්න ඕනේ. උදාහරණයට මදුරුවෙක් අරගන්න. මදුරුවෙක් ඇඟේ වැහුවහම අපි මදුරුවාව තලලා දානවා. මොකද්ද මට ලැබුණ ප්‍රයෝජනේ මදුරුවා තැලුවා කියලා. අය කවදාවත්ම මට මදුරුව කන්නේ නැද්ද මේක මදුරුවා තලහම? පින්තුනි ඒ මදුරුවා තලනකොට සමහරලාට තව දෙතුන් දෙනෙක් මගේ ඇඟේ වහලා. මේක මදුරුව මරලා ඉවර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. එහෙනම් මේ මදුරුවා මැරුවා කියලා මට ලැබෙන ලාභයක් නෑ. නමුත් තලලා මරපු නිසා මට ආත්ම 100 ගණනක් තැලිලා මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අනාගත ආත්ම 100 ගණනක් තැලිලා මැරෙන්න වටිනවද මේ මදුරුවා මරන්නේ කියන කාරණාවයි මෙතන මේ හිතන්න කියලා කියන්නේ. සමහර වෙලාවට මේ කූඹිරෑනක් ඉන්නවා. අපිට කූඹින් එක කරදරයක්. ලොකු වතුර පාරක් අල්ලලා ඒ වතුර පාර නිසා කූඹි ටික ගහගෙන යන්න සලස්සනවා. ගහගෙන ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. ටිකක් ඉවසුවා නම් කූඹි ටික එතනින් අයින් වෙන්නත් තිබ්බා. ඉතින් පින්නතුනි සමහර වෙලාවට මටත් ආත්ම 100 ගාණක් මගේ ඥාතීනුත් එක්කම ගම් වතුරෙම ගහගෙන ගිහිල්ලා මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කර්මයේ ස්වභාවයට අනුව, සිතුවිල්ලේ ස්වභාවයට අනුව. ඉතින් මේ කූඹිරෑන මෙතනින් ඉවත් වෙනකන් ඉවසන්නේ නැතුව ආත්ම 100 ගාණක් ගම් වතුරේ ගහගෙන ගිහිල්ලා මැරෙන්න තරම් වටිනවද මේ කූඹි ටික මේ විදිහට ඉවත් කරන එක? මොහොතක් ඉවසන්නේ නැතුව එහෙම කල්පනා කළා නම් ඒක ඒ තරම් ලොකු බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. අපේ පින්නතුන්ට මතක ඇති වෙඩුඩබ කුමාරයා රජ වෙලක් තමන්ගේ පිරිසත් එක්කම ගහගෙනම ගියා. යම් අකුසලයක්ද සංසාරේ කරලා තියෙන්නේ. අකුසලයේ විපාක දෙන කාලය වෙනකොට මම රජ වෙලාද, මම සිටු වෙලාද, මම මැති ඇමති කෙනෙක් වෙලාද අකුසලයට විපාක දෙන්නේ ඒකක්වත් වටින්නේ නැහැ. ඒ නිසා එහෙම තත්වයටපත් වෙන්න වටිනවද මේ කාරණාව කියලා හිතන්න කියනවා. එහි මූල කාරණාව හොයලා විමසලා බැලුවහම මේ කරන්න හදන වැඩේ එහෙම දුක් විඳින්න තරම් සුදුසුද? මෙතන කියලා තියෙනවා පින්නතුනි අර වේගයෙන් ගමන් කරන කාලය අකුසල විතර්කයේ සහිතව ඉන්න කාලය වාගේ කියලා. වේගෙන් ගමන් කරපු කාලේ උදාහරණයක් අපි මුලින් මතක් කළා. අකුසල විතර්කයක් සමග ඉන්න කාලය. ඊළඟට විස්තර කරලා තියෙනවා විතර්කය අයින් කරන එකට කරුණ. වේගෙන් දුවනවා වගේ කියලා හිතනද අකුසල විතර්කය ඇති වෙන කාලය. වේගෙන් දුවනවා කියලා කිව්වේ අකුසල විතර්කය ඇති වෙන කාලය. වේගෙන් ගමන් කරනවා කියලා කිව්වේ අකුසල විතර්කය සහිතව අකුසලයට එක්ක ඉන්න කාලය. හිමින් ගමන් කරන කාලය අකුසල විතර්කය අයින් කරන්න උත්සාහ කරන කාලයට උදාහරණයයි කියලා සඳහන් කරනවා. අකුසලයේ අයින් කරන්න උත්සාහ කරන කාලය. හිටගෙන ඉන්නවා කියලා කියන්නේ ඇති වෙන අකුසල විතර්කය නතර කරලා මුල් කර්මස්ථානයට නැවත එනවා කියන කාරණාව. කර්මස්ථානය ආයෙත් පටන් ගන්න කාලය. ඉඳගෙන ඉන්නවා කියන්නේ ඒ මූල කර්මස්ථානයේ වඩලා
රහත් වෙන කාලය කියන එක. නිදා ගන්න එකට කියන්නේ ඒ රහතන් වහන්සේ නිවන අරමුණු කරලා ඵල සමාපත්තියට සමවදිනවා කියන කාරණාව. මොකද රහතන් වහන්සේට වෙන කරන්න දෙයක් නෑ. ඵල සමාපත්තියට සමවදිනවා ඇරින්න. ඒ නිසා ඉඳගෙන ඉන්නවට වඩා වටිනවා ටිකක් ඇලවෙලා ඉන්න එක. ඵල සමාපත්තියට සමවදින එක. මෙතනට උදාහරණයක් හැටියට අපේ ජාතක පොතේ තියෙන ජාතක කතාවක් පැහැදිලි කරනවා. අපේ පින්තුන් පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා. ගහක් යට නිදාගෙන හිටපු හාවේ එක පාරම ඇහිච්ච සද්දයක් නිසා නැගිටලා දුවනවා. හාව දුවනකොට අනිත් සත්තු අහනවා ඇයි දුවන්නේ කියලා. හැමෝටම කියනවා මෙන්න මෙහෙම සද්දයක් ඇහුණා. මේ වගේ සිද්ධියක්. ඒකයි මම දුවන්නේ කියලා. ඒ හාවගේ පස්සෙන් අනිත් සත්තු දුවනවා. ගවයෝ අලියෝ අස්සයෝ වගේ ලොකු සත්තු දුවනවා. ඒ දුවගෙන යනකොට සිංහෙක් හම්බ වෙනවා. ඒ සිංහයා අහනවා ඇයි දුවන්නේ? සිංහයාටත් කාරණාව කියනවා. අපි නම් දන්නේ මේ හාව තමයි කියන්නේ. මෙහෙම දෙයක්. සිංහයා කියනවා යන් බය වෙන්න එපා. අපි යන් සද්දය ඇහිච්ච තැන. එතෙන්ට ගිහිල්ලා බලහම මොකක්ද තිබුණේ? ගහක ගෙඩිය අත්තක් උඩට බැටුන සද්දය ඇහිලා. නිදාගෙන හිටපු නිසා හාව බය වෙලා ගැස්සිලා ඇහැරිලා හාවට හිතුණ දේ හාව අනිත් හැමෝටම කියදී කාරණාව හොයන්නේ නැතුව අනික් නවමත් ඒ පස්සේ. එතකොට මේ උදාහරණයෙන් අපිට සඳහන් කළේ මේ ජාතක කතාවේ සඳහන් කෙරුවා වගේ යමක මූලය හොයාගෙන ගියහම යම් අස්වැසිල්ලක් තියෙනවා. දැන් නැවත එතන මූලය හොයාගෙන ගියාට පස්සේ හැමෝටම පුදුම සැහැල්ලුවක් තියෙනව නෑ. එහෙම බය වෙන්න දෙයක් මෙතන වෙලා නෑ. සුළු සිද්ධියක් තිබිලා තියෙනවා. ඉන් පසුව පින්නතුනි මේ කාරණාව හතරවෙනි කාරණාව හැටියට විතක්ක සංඨානයේ පැහැදිලි කරනවා. ද්වේෂසිතක් මෝහසිතක් ඇති වුනහම ඒකේ මූලය හොයාගෙන යන්න කියලා. මෙහෙම කරන්න තරම් වටිනවද මේ මූලික හේතුව? ඉන් පසුව පස්වෙනි කාරණාවේදී කියනවා මෙම ක්‍රම හතරෙන් තමන්ට ඇති වුණ අකුසල විතර්කය යටපත් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ විතක්ක සංඨානේ අපි මෙතෙක් සාකච්ඡා කරපු කාරණා හතරෙන්ම හිතට එන අකුසල විතර්ක යටපත් කරගන්න බැරි වුණා. හරියේ නැත්තම් ඒක ක්‍රමයක්වත්. උඩ දත් ඇඳ යටි දත් ඇඳට හරියටම තියලා දිව උඩු තල්ලට තියලා තද කරගෙන මට මේ විතර්කය නැති වෙන තුරුම මෙහෙම ඉන්නවා කියලා හිතන්න කියලා සඳහන් කරනවා. උඩු දත් ඇඳට යටි දත් ඇඳ හරියටම තියලා දිව උඩු දත් ඇඳට තද කරගෙන මගේ හිතට ආව මේ අකුසල විතර්කය කවදා හරි නැති වෙනකන් මම මෙහෙම්මම ඉන්න කියලා අදිෂ්ඨාන කරන්න කියලා. ඒක දීලා ඇති උදාහරණය තමයි බලවත් පුරුෂයෙක් ඇවිත් දුර්වල පුරුෂයෙකුගේ ඔළුවෙන් හරි බෙල්ලෙන් හරි අල්ලගෙන කරදර කරනවා වගේ පීඩා කරනවා වගේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. පිළිතුරේ ඒ ගැන උදාහරණයක් අට කතාවේ සඳහන් කරනවා. ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා දුර්වල පුරුෂයෙකුගේ හිසින් හෝ බෙල්ලෙන් හෝ කොන්දෙන් හෝ අල්ලගෙන සිහි නැති වෙනකම්
තද කරගෙන හිර කරගෙන මිරිකගෙන ඉන්නවා වගේ කියලා. හැබැයිවටම පින්නතුනි මෙතන මේ කියලා තියෙන්නේ චතුරංග සමන්නාගත වීරය ගැන. මේ අකුසල විතරකේ නැති වෙනකම්ම උඩු දත් ඇන්දට යටි දත් ඇන්ද තියලා දිව උඩු තල්ලට තද කරගෙන කට පියාගෙන හිර කරගෙන ඉන්නවා අකුසල විතරකේ කවදා හරි නැති වෙනකම්. මෙතන අන්තිමට පින්නතුනි අපි මේ සාකච්ඡා කළ කරුණු පහම එකට එකතු කරලා විස්තරයක් කරලා තියෙනවා. දුර රටකින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න රාජකුමාරයෙක් ආචාර්යවරයා හොයාගෙන ආවහම ඒ ආචාර්යවරයා රාජකුමාරයාට පංච ආයුධ පිළිබඳවම මනාව උගන්වනවා. දැන් කුමාරයාට මේ පංචායුධ පිළිබඳව හසල දැනුමක් තියෙනවා. හොඳ ප්‍රගුණ බවක් තියෙනවා. දැන් ආචාර්යවරයා කියලා කියනවා දැන් ගිහිල්ලා තමන්ගේ රටේ රාජ්‍ය භාර ගන්න. රාජ්‍ය කරගෙන යනකොට හොරු ආවොත් දුන්නෙන් කරන කාර්ය කරන්න. දැන් ආයුධ පහක් ගැන මනාව උගන්වලා තියෙන්නේ. රාජ්‍ය කරගෙන යනකොට හොරු වෙනවා. දුන්නෙන් කළ යුතු කාර්ය මනාව කරන්න. ඒ සතුරන් මැඩ පවත්වා ගැනීම සඳහා. ඒ අතර දුන්න කැඩුනොත් කඩුව ගන්න. මොකද කඩුව පිළිබඳවත් හසල දැනුමක් ඔහුට ලැබලා දීලා තියෙනවා. කඩු ශිල්පය ගැන. කඩුව දුන්න කැඩුනොත් කඩුව ගන්න. කඩුවෙනුත් ඒ වැඩේ කරන්න බැරි වුණොත් ඊළඟ ආයුධය පාවිච්චි කරන්න. ඒකෙන් බැරි වුණොත් හතරවෙනි ආයුධය, ඒකෙන් බැරි වුණොත් පස්වෙනි ආයුධය. පස්වෙනි ආයුධයෙන් දිනන්න. පස්වෙනි ආයුධය පාවිච්චි කරන්න. පුරුතට එහෙම කරන්න බැරි වුණොත් පස්වෙනි ආයුධෙ එනං ඔහු දුර්වලයි. තමන් හරියටම ශිල්පයේ ප්‍රගුණ කරගෙන හරියටම කාරණාවේදීලා ඔහු දුර්වලයි. පින්නතුනි ආන් ඒ වාගේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අධිචිත්තෙහි යෙදුන භික්ෂූන් වහන්සේ අරහත් ඵලයේ ග්‍රහණය කරගන්න උත්සාහවත් කරවන තම ශ්‍රාවකයාට හිතේ උපදින කෙලෙස් සතුරන් මඩින්ද ආයුධ පහක් වගේ ක්‍රම පහක් විතක්ක සංඨාන සූත්‍රයේ දේශනා කොට වදාලා අන්න ඒ ක්‍රම පහ කෙලෙස් සතුරන් මර්ධනය කරන ආයුධ පහක් බවට පත් කරගන්න. මනාවී කාරණා පහ භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කළා. උතුම් වූ අරහත්ත්වය ලබන්නේ මේ ක්‍රම පහයි තාම වටිනවා. සංසාරයෙන් එතර වෙන්න කල්පනා කරන කෙනෙකුට භයානක සසර දිනන්න තමන්ගේ හිත තමන්ට වසඟ කරගන්න, ග්‍රහණය කරගන්න, එහි මෙහි දුවන හිත පාලනය කරගන්න, හිතට උපදින කෙලෙස් සතුරන් ඝාතනය කරන්න මෙන්න මේ ක්‍රම පහ පාවිච්චි කරන්න කියලා දේශනා කළා. පළවෙනි ක්‍රමයෙන් බැරි වුණොත් දෙවෙනි ක්‍රමයෙන්, දෙවෙනි ක්‍රමයෙන් බැරි වුණොත් තුන්වෙනි ක්‍රමයෙන්, තුන්වෙනි ක්‍රමයෙන් බැරි වුණොත් හතරවෙනි ක්‍රමයෙන්, හතරවෙනි ක්‍රමයෙන් බැරි නම් පස්වෙනි ක්‍රමයෙන් කෙලෙස් මඩින්න කියලා දේශනා කොට වදාළා. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ කොයි තරම්නම් අනුකම්පාවෙන්, මොන තරම්නම් මහා කරුණාවකින් සර්වඥතා ඥාණය අවබෝධ කර මේ කෙලෙස් සතුරන් ඝාතනය කරන්න පහසු ක්‍රම අපට දේශනා කළාද පිළිතුරු. මේ ක්‍රම එකක්වත් අපි දැනගෙන හිටපුවා නෙමෙයි.
අපිට හිතාගන්න හොයාගන්න පුළුවන් වෙන දේවල් නෙමෙයි. සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරලා අපේ නිවන අපට පහසු කරලා තියෙනවා. මේ සංසාරයෙන් ඊටාම පහසුවෙන් මිදෙන්න මේ තරම් ක්‍රම දේශනා කොට වදාළ වෙනත් ශාස්ත්‍රෝරෙක් මේ ලෝක ධාතුවේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ මගේ ධර්මය ප්‍රඥාවන්තයාට මග පෙන්නලා තියෙනවා. මේ මාර්ගය ඔබ ගමන් කරන්න. සසර භයානක. ඒ සඳහා පිළිපිලි කරුණු ඕන තරම් ගොනු කරන්න පුළුවන්. මේ භයානක සංසාරේ සමග පෙන්නලා තියෙනවා. සංසාරයෙන් එතර වෙන්න අපිට උවමනාව තියෙනවා. නමුත් එතර වෙන හැටි දන්නවා. කෙනෙකුට බඩගිනි වෙලා ඉන්නවා. කන්න දෙයක්. හැබැයි පස්සේ කෙනෙක් ඔහුට කන්න යමක් ගෙනල්ලා දෙනවා. බඩගිනි කිය ඉන්නවා මිසක් මොහු කන්නේ නැහැ. කාගේද වැරද්ද? කෑමවලද? කෑමවල වරදක් නෑ. ගෙනත් දුන්න කෙනාගේ වරදකුත් නෑ. කන්නේ නැති මේ පුද්ගලයාගේ තමයි වැරද්ද. කඩුවක් අරගෙන පිටිපස්සෙන් එලවගෙන යනවා මරන්න. නමුත් ඉදිරියේ මාර්ගයේ පැහැදිලිව තියෙනවා දුවන්නේ. නමුත් මේ පුද්ගලයා එතනම හිටගෙන ඉන්නවා. කඩුවෙන් කොටනකම් එතන හිටගෙන ඉන්නවා. ඉදිරියේ පැහැදිලිව තිබිච්ච මාර්ගයේ වරදක් තිබුණාද? නෑ, ඒක හොඳට පැහැදිලිව තිබුණා. එහෙනම් කාගේද වැරද්ද තිබුණේ? ඒ පැහැදිලි පාර දිගේ ඉදිරියට දුවලා ජීවිතේ බේරගන්න කටයුතු නොකළ පුද්ගලයාගේ වරද තිබුණා. සංසාරේ භයානකයි. සංසාරේ භයානකයි. නරක දුක්ඛයෝ ඊටාම භයානකයි. සතර පායාදී දුක් ඊටාම භයානකයි. මුළු සසරම භයානකයි. සංසාරයෙන් එතර විය යුතුයි මේ සසර නිමා කළ යුතුයි කියලා කිය ඉන්න. සසරින් එතර යන මඟ හැමදාම පින්නතුනි පැහැදිලි නෑ. ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණ කාලෙට තමයි අපිට මේ මඟ පැහැදිලි කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේලා. අබුද්ධෝත්පාද කාලවල මේ මඟ පැහැදිලි නෑ. නමුත් මේක බුද්ධාන්තරය. සසරින් මිදෙන ක්‍රමය, මිදිය යුතු ආකාරය මේ තරම් විශිෂ්ට විදිහට සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරලා අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් අපි මේ මගට තාම නොයලඹුණ බවම පේන්න තියෙනවා. සසරින් එතර යන මඟ පැහැදිලි. ඒ මාර්ගයේ ගමන් නොකරන අපි ගාවයි වරද තියෙන්නේ. කෑම එක කන්නේ නැති පුද්ගලයාගේ වරද තිබුණා. පිරිසිදු පාරේ දුවලා ජීවිතේ බේරගන්නේ නැති පුද්ගලයාගේ වරද තිබුණා. එහෙමනම් අපිත් ඒ වාගේ මේ අවස්ථාව අය කවදානම් ලැබෙයි? කොයි කාලෙනම් ලැබෙයිද? මේ නිර්මල ධර්ම රත්නය කොයි කාලේ අහන්න ලැබෙයිද? බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන, තෙරුවන් ගැන කියන මේ වචන තුන ලෝකේ පරම දුර්ලභ වචන තුන. මේ කාලේ නිතර මේ වචන තුන ඇහෙන නිසා අද කාලේ මිනිස්සුන්ට මේක දුර්ලභ වචනයක් කියලා තේරෙනවා. නමුත් පින්තුනි, බුදුවරු නැති කාලෙක බුද්ධ කියලා ඇහෙන්නේ. බුදු පියාණන් වහන්සේලා නැති කාලෙට බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ වගේ ධම්ම කියන වචනේ ඇහෙන්නේ නැහැ. සංඝ කියන වචනේ ඇහෙන්නේ නැහැ. එහෙම වචන තුනක් ලෝකයා දන්නේ නැහැ.
ඒ තරම්ම දුර්ලභයි මේ වචන. කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුද්ධ ධම්ම සංඝ කියන වචනේ ලෝකෙට කියවෙන්නේ නැති. නමුත් අද මේ වචනේ ඒ තරම්ම සුලභයි. ඒ නිසා ඔබට මට ලැබුණ මේ ජීවිතේ කොයි මොහොතක අපෙන් ගිලිහිද? පින්තුනි, අය ආත්ම කීයකින් මෙවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබෙයිද? ලැබුණත් බුද්ධාන්තරයක් ලැබෙයි. ඒ නිසා මොනවට මග කියලා තියෙන මේ අවස්ථාවේ මේන් ප්‍රයෝජන ගන්න මත උත්සාහ කරන්න ඕනේ. පින්තුනි,